තෙරුවන් සරණයි. සිතුවිලි වල දෙයක් තියෙන්න පුළුවන්ද? නෑ නේද? හිතේ දකින දේවල් කොහෙවත් තියෙනවද? නෑ නේද? සැබෑ ලෝකයේදී අපිට මැවෙන්නේ හීනේ වගේමයි. සැබෑ ලෝකෙත් අපි දකින්නේ හීනයක්මයි. හිත තුළ අපි ඉන්නකම් හීනේ තුළ අපි ඉන්නකම් හීනේ ඇත්ත වගේ. නමුත් හීනේ ඇත්තක්ද? නෑ නේද? සැබෑ ලෝකෙත් අපි හිතන සියල්ල හීන වගේ. අපිට පේන දේවල් ඇත්තද? ඒ දේවල් මේ ලෝකේ අපිට මේ හමු වෙන දේවල් මෙම තියෙනවද? ඔබ මොහොතක් හිතලා බලන්න. අඹ ගහ කිව්වේ නෑ අඹ ගහක් කියලා. නාගහ කිව්වේ නෑ නාගහක් කියලා. නුග ගහ කිව්වේ නෑ නුග ගහක් කියලා. අපි කියනවා මේ තියෙන අඹ ගහ. අර තියෙන්නේ නාගහ. අර තියෙන්නේ නුග ගහ. අපි කියන මේක පොතක්. මේක මේසයක්. මේ තියෙන්නේ බිත්තිය. මේ අපි දන්න දේවල් කියන්නේ. පුංචි කාලේ මේ ලෝකෙ බිහි වෙන දරුවා මේව මුකුත් දැනගෙන ඉන්නේ. ඔබට ඔබේ පුංචි සිතට දැනෙනවනේ. මේ පරම සත්‍ය මේ ලෝකේ ඇත්ත මොකක්ද? පොඩ්ඩක් හිතලා බලන්න. මිනිස්සෙකුට හිතන්න පුළුවන්. සත්තුන්ට තේරෙන්නේ නැති වුණාට මිනිස්සුන්ට මේක තේරෙනවා. මේසයක්, පුටුවක්, ගෙයක් මේවා සේරම ඉපදුණු ගමන් කවුරුවත් දන්නේ නැහැ. මේ නම් මේව ඉගෙන ගන්නවා. ඔබ ඒක හොඳට දන්නවා. ඔබ සිහිය පොඩ්ඩක් එලව ගන්න. අපි පොඩ්ඩක් සිහියෙන් බලන්න ඕනි ඇත්ත මොකද්ද ලෝකේ කියලා. අපි සිහිය අවදි වෙලා මේ ඇත්ත දැනගෙන අපි ජීවත් වෙන්න ඕනි. අපි එදිනදා කටයුතු කරන්න ඕනි, වැඩ කරන්න ඕනි, කන්න ඕනි. හැමදේම අපි කරන්නේ සත්‍ය දැනගෙන වෙන්න ඕනි. එහෙමනම් ඔබ හරි වාසනාවන්තයි. ඔබ එහෙමනම් දන්නවා මේ එක නමක්වත් බාහිර නැහැ කියලා. මේව සේරම අපේ හිතේ තියෙන නම්. අපිට මේ මේස කියන්නේ මේස කියලා අපි කියනවා මේසයක් කියලා. එක එක රටවල එක එක භාෂාවලින් උච්චාරණය කරනවා. එක එක නම් එක එක සද්ද ඒවට දාලා තියෙනවා. ඔබට අපි අපේ දේශනාව බාහනවා නම් ඔබට දැනේ අපි නිතරම කියන දෙයක් තියෙනවා. මේ හැඩතලයට ශබ්ද එකතු වෙලයි සිතුවිලි හැදෙන්නේ කියලා. ඒක තමයි ඇත්ත. කවදා හරි කවුරු හරි ඇත්ත අවබෝධ කරගන්න ඕනේ. මේ හැඩතල වලට ශබ්දයක් එකතු වීමයි සිතුවිල්ල කියන්නේ. ඒකයි මෙතන අන්ත දෙකක් තියෙන්නේ. ඒකයි මෙතන නාම රූප කියලා දෙකක් තියෙන්නේ. එතන රූපයක් කියන්නේ හැඩතලයක් බව පේනවා. නාමයක් කියනකොටම තේරෙනවා මේක ශබ්දයක් කියලා. බලන්න ওই නාමය හැම එකම ශබ්දකින්නේ කියන්නේ. පනවන්නේ. ඔබට දුරකථනයෙන් කවුරු හරි අමතුමක් දීලා කිව්වොත් අපල් ගෙඩියක් කියලා. ඔබට ඒ රූපෙම වෙනවා. එතකොට මේ රූපෙම වෙන්නේ නාමෙට, සද්දෙට. රූපයක් කෙනකොට ඔබේ හිතේ ඒකට ශබ්ද එනවා. මේ පුටුව, මේ අල්මාරය, මේ කබඩ් එක. මේක රවුම්, මේක හතරැස්, මේක රතු පාට, මේක නිල් පාට. මේවා සේරම සිතුවිලි නෙමෙයිද? චුට්ටක් හිතලා බලන්න මේවා සිතුවිලි නෙමෙයිද කියලා. මේ ඔක්කොම සිතුවිලි. අපි සිතුවිලි ලෝකෙක ඉන්නේ.
ඇත්තටම බාහිර තියෙන මේ සිතුවිලිද? නෑනේ. බාහිර තියෙන දේවල් මේ සිතුවිලිද? නෑනේ. බාහිර අපි මොහතකට කියමු හතර මහ භූත කියලා. බාහිර තියෙන හතර මහ භූතද? ඔබ ඉන්න නිවස ගිනි ගත්තොත් ඔය මේස, පුටු, අල්මාරි, කබඩ්, රෙදි, කොට, පොත් හැමදේම ඔබ ඔය කියන දේවල් ගිනි ගන්නවා. ඊට පස්සේ දුමක් වගේව නැත්තට නැති වෙලා අළු වෙලා යනවා. එතකොට ඒ දේවල් වල සිතුවිලිනේ තියෙන්නේ. එතකොට අපි මේ බාහිර හැඩතල වලට අපි එකතු කරගෙන සිතුවිලි වල ලෝකයක අපි ජීවත් වෙනවා. ඔබට ඒක දැනෙන්නේ නැද්ද? ඒක නේද අපි ජීවත් වෙනවා කියලා කරන්නේ. අපි ඉන්නේ මනෝ ලෝකයක, සිතුවිලි ලෝකයක. ඇත්තටම එහෙම ලෝකයක් කොහෙවත් නැහැ. අපි මේ හිතේ මැවුණු ලෝකයක, හිතින් හදාගත්ත ලෝකයක, චිත්තේන නීයති ලෝකේ, සිතේ මැදුණු ලෝකේ අපි ජීවත් වෙනවා. මේක සිත පිළිබඳ කතාවක්. දුකෙන් මිදෙන මඟ, නිවන් දකින මඟ, සිතින් මිදෙන මඟ. නිස්සරණ මඟ. තණ්හාව, ආසාව, ඇලීම, ගැටීම, ලෝභය, ද්වේෂය, මෝහය මේ කුමන නමකින් කිව්වත් මේ සිතුවිලි. සිතුවිලි හැඟීම් ඕන දෙයක් කියතයි. නමුත් මේ සියල්ලම චිත්තේන නියති ලෝකේ. මනෝ පුබ්බංගම ධම්ම සේරම මේ මනසයි. සියලු ධම්ම. මනස මුල් කරගෙන සියල්ල තියෙන්නේ. මේ කතාවේ ඔබ ජීවත් වෙන්නේ සිතුවිලි ලෝකෙක. සිතේ මැවෙන ලෝකේ. හිතින් හදාගත්ත ලෝකයක. ඒ ලෝකෙ හිතේ හැදෙන්නේ. බාහිර හැඩතල ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ ඇඟිල්ල දික් කරලා පෙන්නනවා අර තියෙන්නේ කියලා. නමුත් ඒක ඔබේ හිතේ මැවුණු එකයි බාහිර හදාගන්නේ. ඊට සම්මුතිය තුළ හැමෝම එක නම පනව ගන්නවා. ඒකේ අගය හැමෝම අගය කරනවා නම් ඒක අගයයි. හැමෝම එපා කියනවා නම් ඒක අගයක් නැති වෙනවා. ඇලීම ඒ කෙනාගේ ඒ කෙනාගේ දැනීම අනුවයි. විඳීම හැඳිනීම දැන ගැනීම අනුවයි. ස්කන්ධානම් පාතිභව ආයතන පටලබුවන් උච්ච ජාති. භවයක් කියන්නේ. මේ පොත කියන්නේ භවය. මේ සිතයි. එක්ෂණික සිත දකින්න කෙනා, එක්ෂණික සිත හටගෙන නිරුද්ධ වෙන දකින්න කෙනාට සියල්ල සිතුවිලි ලෝකේ මරණයක්වත් නැහැ. මරණයක් කොහෙන්ද හම්බ වෙන්නේ? මරණයක් නැහැ. අපි මේක පුන පුනා ඔබට ඉදිරිපත් කරනවා. මේක දකීම පහසු නෑ. අපි පිළිගන්නවා. මේක අවබෝධ කිරීම ලේසි නෑ. අපි පිළිගන්නවා. නමුත් මේ තමයි පරම සත්‍ය. මේ තමයි මේ ලෝකේ පරම සත්‍ය. අපි මේ සිත හැදෙන හැටි කතා කරන්නේ. සිතෙන් මිදෙන මගයි සියල්ලම නිවීම තියෙන්නේ. සිතම ගින්නක්. හටගන්නේ දෙයක් හටගන්නේ දුකක්ම හටගනී මහණෙනි කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ. මේ සිත ගැනයි කතා කරන්නේ. බාහිර අපි ගැට ගහලා බලන්නේ මේ සිතේ තියෙන දේ. ලස්සන තියෙන්නේ ඔබේ හිතේ, බාහිර නෙමෙයි. කැත තියෙන්නේ ඔබේ හිතේ, බාහිර නෙමෙයි. දෙයකට කෙනෙක් කැමති වෙනවා, තව කෙනෙක් අකමැති වෙනවා. ඒක ඒ දේ නම් ලස්සන තියෙන්නේ. හැමෝම කැමති වෙන්න ඕනේ. එහෙම වෙන්නේ හැම කෙනෙක්ටම මේ ෂණේම මේ මොහොතේම සද්දයක් ඇහුනොත් ඒක සද්ද සිතක්. ඒක කන නිසයි හටගන්නේ. කන නැති කෙනෙකුට සද්දයක් ඇහෙන්නේ. වර්ණයක් දැකපු කෙනෙක් ඒ වර්ණයට කැමති වීම තුළ ඒක වර්ණ සිතක්. ඒකයි ඒක චක්කු විඤ්ඤාණ සිතක් කියන්නේ. අර ශබ්දේ නිසා හටගත්ත සිත සෝත විඤ්ඤාණ සිතක් කියන්නේ. මෙන්න මේ විඥානය කියන්නේ දැන ගැනීම. මේ අමුතු වචන නෙමෙයි මේවා. මේ හරි සරල කතාවක්. ඔබට තේරෙන භාෂාවෙන් කතා කරන්න ඕනේ. ඒතර මේ වර්ණය ඔබට පේන්නේ ඇහැ නිසායි. ඇහැ අන්ධ නම් කොහොමද පාටක් පේන්නේ?
ඇස් ඇත්තෝම දකිත් කිව්වේ ඒකයි. අන්ධ කෙනෙකුට ලෝකේ පාටක් පේන්නේ නැහැ. වර්ණ ලෝකයක් නැහැ. බීරි කෙනෙකුට ශබ්දයක් ඇහෙන්නේ නැහැ. ශබ්ද ලෝකයක් නැහැ. අන්න ආයතන සලායතන ලෝකෝ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. සලායතන ලෝකයයි ලෝකේ කියන්නේ. ආයතන නිසායි ලෝකයක් පහළ වෙන්නේ. ස්කන්ධානම් පාතිභාවෝ ආයතනම් පටිලාභෝ අයං උත්තේ ජාති. අන්න ජාතියක් හටගත්තා. හැබැයි ඒක හටගත්තේ ආයතන නිසා. ඇස, කන, දිව, නාසය, කය, මන. ආයතන හයක්, ප්‍රසාද හයක්, දොරටු හයක්. ගංගාවකට බසින්න තොටු පොළවල් තියෙනවා. මෙන්න මේ වගේ තමයි. දොරටු හයකින් අපිට අරමුණු හයක් එකතු වෙනවා. කන ශබ්ද අරමුණු, ඇස රූප අරමුණු, ජීව විඥානේ රස අරමුණු, ගන්ධ අරමුණු. එතකොට කාය පහස අරමුණු වෙනවා, පොට්ටබ්බ අරමුණු වෙනවා. එතකොට මනසිනුත් අරමුණු වෙනවා. චිත්ත අරමුණු. අතීත අනාගත කියලා අර සිතුවිලි එකතු වුණු ඒවා නැවතත් එනවා. ගැට ගැහි. මේ සිත අපි පුංචි දරුවට කියපු දේ පුංචි දරුවා මුකුත් මේ ලෝකේ ඉපදෙනකොට සම්මුති නැහැ. ඒ දරුවා දන්නේ මේ මොනවද කියලා. ඒ දරුවා දන්නේ මේ ඉරක් තියනවද, හඳක් තියනවද, දිව්‍ය ලෝකයක් තියනවද, අපායක් තියනවද, මේ ලෝකේ ගැන පුංචි දරුවාගේ ඉපදිච්ච එක මම මුකුත් දන්නවද? කිසි දෙයක් දන්නේ නැහැ. කවුද ඒවා දාන්නේ? ඇයි මොන්ඩිසෝරි යන්නේ? ඇයි පාට ගැන කියලා දෙන්නේ? ඇයි හැඩතල කියලා දෙන්නේ? එහෙනම් ඉතින් ඒවා කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. දෙයයන් වහන්සේ මැව්වා නම් දෙයයන් වහන්සේ මැව්වත් කියලා දෙයි. ඒක මවන්න පුළුවන්. එහෙම ඒවා වෙන්නේ නැහැ. ඒ මිත්‍යාවට යන්න එපා. මේක හරි සරල සුන්දර කතාවක්. සබාදාම අපිට පේනවා. මේක සබාදාම. අපිට ඒක දැනෙනවා. අපිට පේන දේත් අපි අන්ධයෝ වගේ ඉන්නවද? නොපෙනෙනෝ වගේ. මේ පුංචි දරුවා මුකුත් දන්නේ නැහැ කියලා ඔබ දන්නේ නැද්ද? මේ පුංචි දරුවා මුකුත් දන්නේ නැතුව ඒලා අනිත් අය කියලා දෙනවා කියලා ඔබට තේරෙන්නේ නැද්ද? ඔබට පේන්නේ නැද්ද? ඔබට ඇහෙන්නේ නැද්ද? එයයි කියලා දෙන්නේ. එයාගේ මුකුත් දන්නේ නැති හින්දා. කවුද කියලා දෙන්නේ? අපි මේ ලෝකේ තියෙන සම්මුති ටික එයාට ඩේටා දානවා, දත්ත දානවා. එයාට හැඩතල ටික එනවා. ශබ්දයක් දෙනවා හැඩතලයට. පුතේ අම්මා, පුතේ මේ අක්කා, පුතේ මේ තාත්තා, මේ පුතේ අපේ ගෙදර, මේ තියෙන රවුම්, මේක හතරස්, මේක ත්‍රිකෝණ, මේක රතු පාට, මේක නිල් පාට, මේක කහ පාට, මේක සුදු පාට. අයි මේ කියලා දෙන්නේ දරුවට. අයි මේ දත්ත දාන්නේ. මේක තමයි ඒ දරුවා ඊට පස්සේ පාවිච්චි කරන්නේ. මේ දරුවා ඇමරිකාවේ ඉපදුනොත් මොකද වෙන්නේ? ඉංග්‍රීසි දත්ත දානවා. මේ දරුවා චීනයේ ඉපදුනොත් මොකද වෙන්නේ? චීනයේ මොනවද මේ දත්ත දානවා කියන්නේ? සද්ද දානවා. සද්දයක් දානවා. අරින් හැඩතලයක් එනවා මෙහෙන් සද්දයක් දානවා. ඕක තමයි දත්ත දානවා කියන්නේ. වෙන දෙයක් නැහැ. මෙහෙ හැඩතලේ එනවා ත්‍රිකෝණය වගේ. මෙහෙන් කියන ත්‍රිකෝණේ. මෙහෙන් හැඩතලයක් එනවා මෙහෙන් කියන රවුම්. මෙහෙන් හැඩතලයක් එනවා ශබ්දයක් දානවා හතරස්. මෙහෙන් හැඩතලයක් එනවා රතු කියනවා. මෙහෙන් වර්ණ හැඩතලයක් එනවා නිල් කියනවා. මේ පුංචි දරුවට දත්ත දානවා. හරිම පැහැදිලි. හොඳට පේනවා. මේ දත්ත කවනවා කියලා. එතකොට මොකද වෙන්නේ? මේ දෙක එකතු වෙනවා. හැමදාම එකම දේ කියනකොට ඔය මෝහණය කරන්නේත් එහෙම තමයි. කවුරු හරි කෙනෙක්ව තියලා හොරා කියලා 10 වාරක් කිව්වොත් මොකද වෙන්නේ? අරයට ඇත්තටම හොරෙක් වෙනවා. අය අර ශබ්දේ නිසා. ඒ ශබ්ද ප්‍රතිරාවයක් දෙනවා. ඔකට කියන මෝහණය කියලා. ඒක තමයි එතන සිද්ධ වෙන්නේ. කෙනෙකුට පුංචි කාලේ ඉඳන්ම දත්තයක් දානවා ඔබ දොස්තර කෙනෙක් වෙන්න ඕනේ. මොකද කියන්නේ? මෙයාට හැඩතල ටික පේනවා. අර ඉන්නේ දොස්තර. අන්න නලාවතිය. අන්න ටයි එකක් දාගෙන ඉන්නේ. අර ඉන්නේ වැඩි වෙලා එයාට ගොඩාක් මෙහෙම සලකනවා.
ඔන්න තාන ලොකු මාන්නික ඔක්කොම අර වටිනාකම් සේරම එයාට එන්නේ වෙනම ඩේටාබේස් එකක්. මොකද වෙන්නේ? මේකම තමයි එයා ඊට පස්සේ මේ මෝහණය වෙලා ඉන්නේ. මොකද්ද මෝහණය වෙලා ඉන්නේ? දොස්තර කෙනෙක් වෙන්නේ. ඔය මිනිස්සු වශී වෙනවා කියන්නේ ඇබ්බැහි වෙනවා කියන්නේ අධ්‍යාපනයටත් ඇබ්බැහි වෙනවා. සල්ලි වලටත් ඇබ්බැහි වෙනවා. කුඩු වලට විතරක් නෙමෙයි. අරක්කු වලට විතරක් නෙමෙයි. හැම දෙයකටම ඇබ්බැහි වෙනවා. ආදරය කරන්නේ, වෛර කරන්නේ, ඉරිසියා කරන්නේ, ද්වේෂ කරන්නේ ඔක්කොම ඇබ්බැහි වෙලා, පුරුදු වෙලා. පුරුදු වුණා නැත්තම් ඔබ දැන් ඔබගේ ගෙදර ඔබ ඉන්න විදිය ඔබගේ රටාව මේක තමයි මගේ විදිය. මේ තමයි මං ඉන්න හැටි. මං කන්නේ මේවා. මං අඳින්නේ මෙහෙමයි. මොකද්ද මේ විහිළුව? ඔබ ඇබ්බැහි වෙලා. ඔබ නිදහස් නැහැ. ඔබට ෆ්‍රේම් එකක් තියෙනවා. ඔබ ගහගත්ත කොටුව ඇතුලේ ඔබ හිර වෙලා කූඩුවක් හදාගෙන. දැන් මොකද වෙන්නේ? ඔබ ඔය කූඩුවෙන් පැනලා යන්න බැරුව ඉන්නවා. ඔබම හදාගත්ත කූඩුවේ ඔබ හිරකාරයෙක් වෙනවා. ඒකයි තමන්ගේම ආත්මීය තණ්හාව තමන් විසින්ම හදාගත්ත එකක්. කවුරුවත් හදපු එකක් නෙමෙයි. කවුරුවත් හදපු කූඩු නෑ. ඔබ විසින්ම කූඩු හදාගන්නවා. මං කන්නේ මේවා, මං ඉන්නේ මෙහෙමයි, මං ජීවත් වෙන්නේ මෙහෙමයි. මේක මගේ ක්‍රමේ. මේ මං ආස දේවල්, මේ මං කැමති නැති මේ සේරම තියෙන ඔය සේරම ඔය ගහගත්ත කොටු ටික ගලවන්න කුඩු කරලා දාන්න පුළුවන්. අන්න එදාට ඔබ සම්මා දිට්ඨියට එනවා. එදාට ඔබ සබදාම් වගේ. ඔබට නෑ අන්ත. ඔබට නෑ දෘෂ්ටි. ඔබ හරි සුන්දර ස්වභාවයකටපත් වෙනවා. ඔබ හරි සරලයි. ඔබ හරි සැහැල්ලුයි. ඔබ හුලග වගේ. ඔබ අහසේ පියාඹන කුරුල්ලෙක් වගේ. දෘෂ්ටි නෑ. දෘෂ්ටි කාන්තාරයක් මේක. හිරකාරයෙන් වෙලා. තමන්ගෙම හිතේ තමන් හිරකාරයෙක්. තමන් වහල්කම් කරන්නේ කාටද? තමන්ගෙම හිතටයි. අද ගොඩක් මිනී මරන්නේ, අද ගොඩක් හොරකම් කරන්නේ, අද ගොඩක් ජීවිත විනාශ වෙන්නේ. මේක හැම දෙයක්ම හොඳට නිරීක්ෂණය කළ බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ගහගත්ත කූඩුව කඩා ගන්න බැරුව. ගහගත්ත හිරගේ බිඳ ගන්න බැරුව. තමන්ගෙම හිරගේ ඇතුලේ තමන් දුක් විඳිනවා. ඒකයි බුදුන් වහන්සේ දුකෙන් මිදෙන මඟ නිවන් දකින මඟ කියන්නේ. බුදුන් වහන්සේ දුකෙන් මිදෙන මඟක් ලෝකෙට දේශනා කරන්නේ. ඔබ දන්නා ධම්මචක්කපවත්තන සූත්‍රය තුළ බුදුන් වහන්සේ ලෝකෙට මුලින්ම බුද්ධත්වයට ලැබලා දේශනා කරන සූත්‍රය. මොකද්ද කියන්නේ? මහණෙනි හටගන්නේ දුකක්ම හටගනී. සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, මාර්ග ආර්ය සත්‍ය, චතුරාර්ය සත්‍ය දේශනේ මොකද්ද? සියල්ලම දුකමයි. හිටගත්තොත් දුකයි, වාඩි වෙන්න ඕනේ. වාඩි වෙලා ඉන්න බෑ දුකයි, නැගිටින්න ඕනේ. නැගිටලා ඉන්න බෑ දුකයි, සැතපෙන්න ඕනේ. සැතපීලා ඉන්න බෑ දුකයි, ආය ඇවිදින්න ඕනේ. ඇවිදින්න බෑ දිගටම කකුල් දෙක රෙදෙනවා, ඒත් දුකයි. දුකමයි හටගන්නේ දුකමයි. සතර ඉරියව්වෙම දුකක් තියෙනවා. ඔබ උදේ පාන්දර අවදි වෙලා ඔබ එකම ඉරියව්වෙන් දින්නේ. ඔබ නැගිටලා ඉන්නවා ටිකක් වෙලා කකුල් දෙක රිදෙනවා වාඩි වෙනවා ටිකක් වෙලා ඊට පස්සේ රිදෙනවා ආයෙ නැකේ ඇවිදිනවා ටිකක් වෙලා ආයෙ කකුල් දෙක රිදෙනවා ඊට පස්සේ මහන්සි කියලා ඇලවෙනවා ඊට පස්සේ ආයෙ නිදිගෙනම ඉන්න බෑ කොන්ද රිදෙනවා ආයෙ නැකිනවා. ඔබ මහා දුක් ගොඩක හැම ඉරියව්වෙම දුකක්මයි තියෙන්නේ. නමුත් බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ දුක. නමුත් දුක කියන්නේ දුක ආර්ය සත්‍ය කියන්නේ ඕක නෙමෙයි. ආර්යවරු දකින්න දුක ඕක නෙමෙයි. ඕකට මූලය දකින්නවා. මූලය කොහෙද තියෙන්නේ? මූලයේ තියෙන තැන හොයාගන්න සිත දකින්න ඕනේ. සිත තුලයි සියලුම රහස් ටික තියෙන්නේ. සිත තුලයි මේකේ මූලය තියෙන්නේ. සිතෙන් මිදෙන මඟ නිවන් දකින මඟ කියන්නේ ඒකයි. මේ කතාව මෙහෙම කතා කරනකොට මේක ඔබට ඔබේ ජීවිතයට සමීප වෙන්න ඕනි. අපි ඉදිරිපත් කරපු ඒ දේශනා මාලාව ඔබ හොඳින් බලන්න නිරීක්ෂණය කළා. ඔබට මේ ජීවිතයේ ඇත්ත ස්වභාවය, සිතේ ඇත්ත කතාව, සිත හැදෙන හැටි, පුංචි දරුවා ලෝකෙට බිහි වෙලා
මේ සිත කොහොමද පුංචි දරුවගේ හැදෙන්නේ කියන එක. ඊට පස්සේ පුංචි දරුවා කොහොමද එයාගෙම සිත ඇතුලේ හිරකාරයෙක් වෙන්නේ කියන එක. එයා තරුණ වෙනකොට, එයා වැඩිහිටියෙක් වෙනකොට, එයා වයසට යනකොට කොහොමද එයාට මේ ලෝකයක් හැදිලා ලෝකේ නැති වෙන එකක් ගැන එයා හිතන්නේ කොහොමද? එයාම මවාගත්ත, එයාම අදාගත්ත මනෝ ලෝකේ කතරමං වෙලා එයා දුක් විඳින හැටි අපේ කතාව තුළ තියෙනවා. අපේ කතාව තුළ මේ ඔබට වෙන දේ ආරම්භයේ සිට අවසානයේ දක්වා අග මුල මැද මනාකොට ගැලපිලා තියෙනවා. මේකේ සත්‍ය කුමක්ද? සත්‍ය නම් ඔබ සත්‍ය දැනගත්තොත් ඔය සියල්ලම බොරුවක් වෙනවා. ඔය සියල්ල ඔබ අවබෝධ කරොත් මොකද වෙන්නේ? අර පුංචි දරුවා සිත කියලා කොහොමද ආත්මය කියන්නේ කොහොමද හදාගත්තේ කොහොම සබදාම අවබෝධ වෙනවා. සියල්ලම සබදාමේ නිර්ණායකයක් කියලා තේරෙන ගන්න. මේ සියල්ලම පරිණාමයක්. විපරිණාමයක් පරිණාමයක්. මේකේ වෙන දෙයක් නැහැ. මේ සේනම සබදාමක් තියෙනවා. ඒ ස්වභාවයක් වෙනවා. ඒකට කාටවත් විරුද්ධ වෙන්න බෑ. කිසිම කෙනෙක් මොනවා කිව්වත් පළක් නැහැ. ඔහුට ඒක හිමි. ඔහුට සිද්ධ වෙන දේ සිද්ධ වෙනවාමයි. හේතුඵල දහම් බුදුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මෙන්න මේ ගැඹුරු સિદ્ધාන්තය සමගයි. හේතුවක් නිසා හටගත්ත ඵලයක් සිත කියන්නේ. සිතක් හැදෙන්න හේතුව තමයි ශබ්දයයි රූපයයි ගැට ගැසීම. නාමයයි රූපයයි ගැට ගැසීම නිසායි සිතක් සකස් වෙන්නේ. නාම රූප පත්‍ය විඥාන. බලන්න පටිච්ච වෙන හැටි ගැට ගැහෙන හැටි පටිච්ච සමුපාදය තුල පෙන්නනවා. අවිද්‍යාව නොදන්නකම අවිද්‍යාව පත්‍ය සංඛාර. ඒ නිසා තමයි අර සිතුවිලි එකතු වෙන්නේ. සිතුවිලි හැදෙන්නේ. සංඛාර පත්‍ය විඥාන. ඒ නිසාම තමයි මේ විඥානේ සිත හැදෙන හැටි. විඥාන පත්‍ය නාම රූප නාම රූප ගැට ගැහෙන නිසායි මේ සිත හැදෙන්නේ. නාම රූප පත්‍ය සලආයතන ආයතන හැස කියන ආයතනේ තියෙන ගැට ගැහෙන්නයි බාහිරයි සිතයි කියන එක දෙකක් එනවා. ශබ්දයයි නාමයයි ගැට ගැහෙන. ශබ්දයයි රූපයයි ගැට ගැහෙනවා. සලආයතන පත්‍ය පස්ස. අන්න ස්පර්ශ වෙන හිතක් හැදෙනවා. පස්ස පත්‍ය වේදනා සංඥා සංකාර වෙන ස්කන්ධයක්ෙන් දැන ගැනීම විඳීමක් තියෙනවා සැප දුක්. උපාදාන අල්ල ගන්නවා හැමුණොත් ලෝකේ. පොත කියන එක. අන්න එතකොට මේ පටිච්ච සමුපාදෙමයි. පස්සපච්චා වේදනා යම් වේදනා පච්චා තණ්හා පච්චා උපාදාන මේ සේරම එක අල්ලගත්ත දේ කියන්නේ අන්තිමට. එහෙම වුණොත් ඒ දේ බාහිර තියනවා කියලා හිතනවා. හැබැයි ඒ දේ බාහිර නැහැ. ඒක මොකක්ද? ඒක විපරිණාම වෙනවා. එතකොට මොකද වෙන්නේ? දුක එනවා. අන්න ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ජරා මරණ දුක. මරණ දුක එන්නේ හදාගත්ත නිසා. සිතුවිල්ල තියනවා කියලා. හැබැයි එහෙම ලෝකයක් මෙහෙ නැහැ. එහෙම දෙයක් කොහෙවත් නැහැ. මේ සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. ඒ සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. ඇත්තට අපි ගොඩක් උත්සාහ කරනවා මේ සත්‍ය ඉදිරිපත් කරන්න. ඔබ කොතනින්ද අල්ලගන්නේ කියන එක ඔබේ ස්වභාවය අනුවයි සිද්ධ වෙන්නේ. නමුත් මේක විශාල පරාසයක් අපිට පැහැදිලි කරන්න සිද්ධ වෙලා තියෙනවා. විවිධාකාර වූ මානසිකාරලෝ එක එක්කෙනාට වෙනස්. ඒක නිසා කෙනෙක්ට එක විදියකට තේරෙනවා, තව කෙනෙක්ට තව විදියකට තේරෙනවා. ඒක හැමෝම එක සමාන නැහැ. ඉතින් ධර්මයේ තුල තියෙන අවබෝධෙත් කෙනාට වෙනස්. ඒ තමන්ගේ හිත දකිනවා කියන එක හිත පේන කෙනාගේ කලබල ගති, කෙනාට තියෙන විසිරෙන ස්වභාව මේකට වැදගත් වෙන්නේ ඇත්තටම මෙන්න මේ ස්වභාව. කලබල ස්වභාව, ඉක්මන්කම, විසිරෙන ගතිය තමන්ගේ හිත දකින්න බාධාවක් වෙනවා. තමන්ගේ හිත දකින්න ඕනි. සිත දකින, සිතේ හැදෙන හැටි දැකලා, සිත අවබෝධ වෙලා, සිත අවබෝධ වුණු කෙනෙක් තමයි සත්‍ය අවබෝධ කරන්නේ. මේ තමන්ගේම සිත අවබෝධ කරගන්න තමන්ට සිද්ධ වෙලා තියෙනවා. සතර සතිපට්ඨානෙ බුදුන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ සිත අවබෝධ කරගන්න. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන්නේ වෙන මොකුත් නෙමෙයි. වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ස්කන්ධයම තමයි හැදෙන හැටි, සිත හැදෙන හැටි. කායනුපස්සනාව කියන්නේ රූපේ කියමු. රූප වේදනා සංඥා සංකාර ස්කන්ධ කියන්නේ ඒ ටිකනේ. ඒ ටිකම තමයි දෙයක් හැදෙන්නේ.
සිතක් හැදෙන්නේ. සිතක් කියන්නේ පොත කියන්නේ සිතක්. පොත හැදුනේ කොහොමද? අතින් අල්ල බැලුවොත් අද ගතියක්, ඇස් දෙකෙන් බැලුවොත් වර්ණයක්, තට්ටු කරලා බැලුවොත් ශබ්දයක්, ආයතන 6 මේ හැඩතල එකතු කරලා සම්මුතියේ අනිත්‍ය දීපු ශබ්දේ මේකට ගැට ගැහෙනවා හැඩතලයට. ඒක තමනුත් අනිත් සම්මුතිය අනිත්‍යයේම සම්මුතිය බාර ගන්නවා. ඒකයි අවිද්‍යාපච්ච සංඛාරා කියන්නේ. අන්න සිත ශබ්දෙට ගැට ගැහෙනවා රූපේ. ඔබ කොච්චර කොහම හිතුවත්, ඔබ කොච්චර පොත් කියවුවත්, ඔබ කොච්චර මේ කොච්චර සූත්‍ර කියවුවත් මේක ඔබේ සිතෙන් දකින්න ඕන. ඔබේ සිත හැදෙන හැටි මොහතකට ඔබ නිහඬ පරිසරයක හෝ හුදකලාවෝ එහෙම නැත්නම් බොහොම විවේකීව එහෙම නැත්නම් මනස ඇතුලේ දකින ඥානේ විවේකයෙන් තමයි මේක එන්නේ. ඒ ප්‍රඥාව අවදි කරන්නේ. ඒ සිත දකිනකොට සිත ඇති වෙනව නැති වෙනවමයි පේන්නේ. හැම මොහොතෙම මේක සිද්ධ වෙනවා. ක්ෂණයක් පාසා මේක සිද්ධ වෙනවා. මේ මොහොතේ පොත දකිනවා, ඊගා මොහොතේ බිත්තිය දකිනවා, ඊගා මොහොතේ මල දකිනවා, ඊගා මොහොතේ පුටුව දකිනවා, ඊගා මොහොතේ පොළව දකිනවා. මේ සිත් වැලක්. දැන් ඔබ බලන්න ඔබ දකින දේවල් ටික. දැන් ඔබ කුමක්ද දකින්නේ? කොහොමද ඔබ හිතන්නේ? අතීත සිතුවිල්ලක්ද? අනාගත සිතුවිල්ලක්ද? නැත්නම් ඔබ මොන හරි දෙයක් දිහා බලනවද? නැත්නම් ඔබ මොකට හරි අහුම්කම් දෙනවද? නැත්නම් ඔබට දැනෙන දෙයක් තියෙනවද? කුමක්ද ඒ තමයි ඔබේ සිත. මේ මොහොතේ ඔබේ සිත කොතනද කියලා බලන්න. ඒ සමය ඔබේ සිත එතනයි ඔබ ජීවත් වෙන එක මොහොතයි. ඔබ ඉන්නේ එක මොහොතයි. හැබැයි මොහොතත් ඔබට නැහැ. ඒකත් අතීත සංඥාවක්. මොහොතක්වත් පවතින්නේ නැහැ. ඇත්තට මරණය කියන්නේ සිතුවිල්ල. එහෙම දෙයක් ලෝකේ නැහැ. ඒක මේ සම්මුතියක කතාවක් විතරයි, භාෂාවක් විතරයි. ඔක භාෂාවක් විතරයි. ඔක නිකන් සිතුවිල්ලක් විතරයි. එහෙම දෙයක් ලෝකේ නැහැ. හැම මොහොතෙම විපරිණාමයක් තියෙනවා. හැම මොහොතෙම හට ගන්නව නැති වෙනවා. ඒක සබදාවක්. හුළඟ හමන්නේ, වැස්ස වහින්නේ, ඉර පායන්නේ, අවුව එන්නේ, රස්නි දැනෙන්නේ. ඇයි මේ? කවුරු හරි කරනවද? දේ දුන්න කවුරු හරි මවනවද? නෑ. ඒ සබදාම. වැස්සක වහින්නේ කවුරු හරි දානවද? නෑ. සබදාම. ඉර පායන්නේ කවුරු හරි පායනවද? නෑ. සබදාම. ඉතින් ඕක තව ටිකක් එහාට ගියොත් එහෙම මේ සූර්යයා ගැන කතා කරත හැකි, පෘථුවිය ගැන කතා කරත හැකි, විශ්වය ගැන කතා කරත හැකි, මේව චලනය වෙන හැටි, විපරිණාම වෙන හැටි, මේවට ඉතින් ගොඩාක් කතන්දර කියත හැකි. ඔක්කොම සබදාම. මේවා මිනිස්සු විසින්ම හදාගෙන සම්මුතියක ඒකේවා දාගෙන මේ සිතුවේ ලෝකෙක. නිදින ලෝකෙක. මේක ද චිත්ත ලෝකයක් නෙමෙයිද? දැන් ඔබ එළිය මොන දේ අස්පියා ගන්න ඔබ? කන් දෙකත් ඔබ අතින් වහ ගන්නකො. දැන් ඔබට සද්දයක් ඇහෙන්නේ නැහැ. දැන් ඔබට වර්ණයක්වත් පේන්නේ නැහැ. දැන් ලෝකේ මොකද්ද තියෙන්නේ? ආයතන නිසයි ලෝකයක් තියෙන්නේ. ඇස නිසා වර්ණ ලෝකේ, කන නිසා ශබ්ද ලෝකේ. ඔය කය නිසා තියෙන උණුසුම සීතල දැනෙන්නේ. ලෝකේ කියන්නේ ආයතන වලටම වෙනේවා. ආයතන වලට ප්‍රසාද වෙන්නේ. දැන් ඇහැ කියන තැන තියෙනවා කාචයක්. අර කැමරාව ෆොටෝ එකක් ගන්නවා වගේ අර වීඩියෝ කරන්නේ අන්න ඒ වගේ දෙයක් ඇහි සිද්ධ වෙනවා. ඇහැ ප්‍රසාදය කියන්නේ කාචය කියන්නේ දිලිසෙනවා. අවුවට කණ්ණාඩියක් ඇල්ලුවොත් තව පැත්තකට පරාවර්තනය වෙනවනේ. මෙන්න මේ දේම තමයි ඇහි සිද්ධ වෙන්නේ. ඔය ඉරේලිය ගහකට වැටිලා ඒකේ හෙවණැල්ල පොළොවට වැටෙනවා පේනවනේ. මේක ඡායාවක් තියෙනවනේ ගහේ. හෙවණැල්ල. අන්න ඒක ප්‍රතිබිම්බයක්නේ. අන්නේ ප්‍රතිබිම්බය තමයි ඇහි තියෙන්නේ. එළිය ආලෝකයක් නැතුව ඔබට කවදාවත් පේනවද? එහෙනම් පේන්නේ ඇහැටද නැත්නම් ආලෝකය නිසාද? පේන්නේ ආලෝකය නිසා. එහෙනම් පේනවා කියන කතාව ඇහැටයිද ආලෝකයටයිද? ආලෝකයටයි. එහෙනම් ඔබේ ඇතුලෙන් පේන එකද එළියේ නෑ එළියේ හේතු නැතුව මේ පේන්නේ අන්න හේතුඵල ධම ඔබට පේනවා. හේතුඵල ධම කියන්නේ
ඒක ඕන විදිහට කියලා වැඩක් නැහැ. ඒකෙන් ධර්මයෙන් දකින්න බෑ, සිත දකින්න බෑ. හේතුඵල ධම දකින්න බාහිර දෙයක් අටගත්තොත් ඒ තමයි ඵලය. හේතුව තමයි මේ පැත්තේ සිද්ධ වෙන සිද්ධිය. දේ දුන්න ඵලය. නමුත් දේ දුන්න හැදෙන්න ඒකට ඕනි කරන පිනිබින්දු ටික හේතුව. හෙවණැල්ල ඵලය. නමුත් ආලෝකේ ඒකට එන හැඩතලේ ඒ තමයි හේතුව. ආලෝකයක් ගසක් නිසා හටගත්ත හෙවණැල්ල ප්‍රතිබිම්බේ ආලෝකයට අයිතිත් නැහැ, ගසට අයිතිත් නැහැ. මේ ප්‍රතිබිම්බේ තමයි ඔබේ ඇහැ. දැන් ප්‍රතිබිම්බය අල්ලගෙන තමයි අපි කතා කරන්නේ. ඒ ප්‍රතිබිම්බය කියන්නේ සිතුවිල්ලක්. මේක පුදුම කතාවක්. ඒක කියන්නේ අදිවචන පස්සේට, පටිඝ පස්සේට අදිවචන පස්සය. පටිඝ සම්පස්සේට අදිවචන සම්පස්සයක් කියන්නේ මේ ධර්මයේ තුල තියෙන ගැඹුරුම කාරණය. ඒ කියන්නේ එළියෙන් එන්නේ හැඩතලයට මෙහෙන් දෙනවා සිතුවිලි වලින් නාමයක්. අයි ඔබට පේන දෙයට ඔබ શબ્දෙන්නේ කතා කරා මේ අඹගහ. මේ ඉන්නේ නිමල්, අර ඉන්නේ කමල්. නැත්තම් ඕන දෙයක් කියන්න. මෙතන තියෙන මලක්, අතන තියෙන ගෙඩියක්, අතන තියෙන පුටුවක්. ඕන දෙයක් කියන්න. දැන් ඔය කියන්නේ මොනවද? කියන්නේ සද්දයන්. සද්ද කියන්නේ මොකද්ද? අන්න දැන් තේරෙනවා. ශබ්දේ රූපේ ගැට ගැහිලායි අපි සිත ඇදලා තියෙන්නේ. මේක අවබෝධ කරාම ලිහෙනවා. නූල් බෝලේ ලිහෙනවා වගේ සද්දේ රූපේ ලිහෙනවා. එතකොට මොකද? සිත ලිහෙනවා. එතකොට මොකද වෙන්නේ? සිතේ ඇත්ත පේන ගන්නවා. සිතේ ඇත්ත පේනකොට මොකද වෙන්නේ? හරි සාන්තයි. සුද්ධාත්මය බවට පත් වෙනවා. සිතේ ඇත්ත පේන තැනයි සුද්ධාත්මය තියෙන්නේ. ඒකයි බුදුන් වහන්සේ පණවන්නේ වෙනම. වෙනම කියන සුද්ධාවාස කියලා කතා කරන්නේ. සුද්ධාවාස බ්‍රහ්ම ලෝක ගැන කතා කරන්නේ. අයි මේ සිත ඇතුලේ තියෙන එළිය නෙමෙයි. එළියෙන් ලෝක හොයන්න යන්න එපා, කවදාවත් හම්බ වෙන්නේ නැහැ. මේ සිත ඇතුලෙන් පහළ වෙන මේ කතා කරන මේ ලෝක ටික. රූප ලෝක, ශබ්ද ලෝක, ගන්ධ ලෝක නැත්නම් ඔබ කියන කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ මේ කියන වචන ඔබ තාම ලියාගෙන නැහැ. ඒක නිසා ඔබ හිතනවා බාහිරේ හැම එකක්ම හැබැයි බාහිර නෙමෙයි මේ එකක්වත්. මේ සේරම ශක්ති ස්වභාවයක් ඇතුලේ තියෙන. මුළු ලෝකෙම ඔබ හිතන්නේ එකම ශක්තියක් කියලා. ඒ කියන්නේ මේ අභ්‍යවකාශය, විශ්වය, පෘථුවිය කියන්නේ බැටයක් වගේ පෘථුවිය නොසලකිය හැකි තරම් කුඩායි. ඒක ඇතුලේ ඉන්න ඔබ එහෙනම් ගණන් ගන්නම් බෑනේ. අපි කතා කරන්නේ මුළු විශ්වයම ගැන. මුළු විශ්වයම ගැන කතා කරා. මුළු විශ්වයම එකම ශක්ති ස්වභාවයක්. මොකද ඔබ හිතන්නේ? මොකද ඔබට හිතෙන්නේ එහෙම කිව්වොත්? ඒක තමයි ඇත්ත. ඒක තමයි අපි උපමාවට බුදුන් වහන්සේ පෙන්නනවා. මහණෙනි මේ අඹ ගහේ එක අඹ කොළයක් කරන නාරටි විඤ්ඤාණය දිහා බැලුවොත් එක කොළයක අඹ ගහේ තියෙන කොළ 10,000ම බැලුවා වෙනවා. මුළු විශ්වයම බැලුවා වෙනවා ඔබේ සිත දැක්කොත්. ඔබට ඒක හිතා ගන්න බෑ. ඔබේ සිත ලිහෙනවා. සිත හැදෙන හැටි පේනවා. සිත හැදෙන හැටි දැකලා සිත හැදෙන හැටි ඒ එකතු වෙන හැටි දැක්කම එකතු නොවන විදිහට ඒක ලීලා යනවා. එතකොට ඔබ ශක්තිය දකිනවා. ඒක මුළු විශ්වයේම ස්වභාවයයි. ඒ තුල කිසිවක්ම නැහැ. ඒකේ තියෙන ශක්තියක් විතරයි. ඒ තුල කිසිවක්ම නැහැ. හිතා ගන්න පුළුවන්ද මේ කියන කතාව මොකක්ද කියලා? අන්න එතනයි බුද්ධ ශක්තිය තියෙන්නේ. බුද්ධ ස්වභාවය. අපි ඒකට බුද්ධ ස්වභාවයක් කිව්වට මේ සිතුවිල්ල නැති තැනයි බුද්ධ ස්වභාවයක් තියෙන්නේ. සිතුවිල්ල ලිහෙන්න ඕනේ. සිතුවිල්ල නැති වෙන්න ඕනේ. සිතුවිලි නැති තැනක් මේ සිතේ දකින්න පුළුවන් නම්. හැබැයි මේකට බුදුන් වහන්සේ උපදින්නත් කලින් වේදයේ තුල Hindu භක්තිකෙන් පවා මේ ශුන්‍යතාවය කියන එක හෙව්වා. ඔවුන් දැක්කා යමක්. හැබැයි ඔවුන් දැක්කේ නෑ මේ තුල රාග දේශ මේ තුල ආත්මය කොහොමද ගිලිහෙන්නේ කියන එක. මේ ආත්ම චින්තනය කොහොමද ගිලිහෙන්නේ? ගිහිලි මේකේ ඔවුන් දැක්කේ නෑ රාග දේශ මොහ ප්‍රහීන වෙන හැටි. අසවක්ඛ්‍යා ඥානය ආවේ නෑ. ඒක බුදු කෙනෙක් ලෝකෙට හෙළි කරනවා.
බුද්ධ කියන්නේ ඒක අවබෝධ කරපු කෙනා. හැබැයි ඒක අවබෝධ කරන්නේ සිතුවිලි දෙකක් අතර තියෙන හිඩස. ශුන්‍යත්වය. හැම සිතක්ම පටන් ගන්න කලින් හිස්තනක් තියෙනවා. දැන් ඔබ පොත දකිනවා. ඊගාට ඔබ බිත්තිය දකින්න. දැන් පොත දකින හිතද නෙමෙයිනේ බිත්තිය දකින්නේ. දැන් ඔබ මේ පැත්ත බලනකොට ඔබට පේන්නේ සුදු පාට. බිත්තිය. ඔබ එහා පැත්ත බලනකොට ඔබට පේන්නේ අඹ ගහ. ඒතර අඹ ගහ පේනකොට කොළ පාට ටිකක් පේනවා. එතකොට ගැස්සෙනවා, හෙල්ලෙනවා පේනවා. කොළ සුදු පාට මේ පැත්ත බලනකොට පේන්නේ. මෙතන සුදු පාට. දැන් මේක ඇවිල්ලා චක්කු විඤ්ඤාණ සිතක්. වර්ණයටනේ අදාළ වෙන්නේ.